සාදු සාදු සාදු. ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි, අපි හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් බුදුරජාණන් වහන්සේ විසින් වදාළ උතුම් ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයෙන් ලබන්නට පුළුවන් උපරිම ප්‍රතිලාභය ලැබීමේ ආශාවකින් පෙළෙන අය. අප හිතන ඔබ ඒ බඳු ආශාවක් ඔබට තියෙනවා. ඔබ කොයි කවුරුත් බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමක් තියෙනවා. පැහැදීමක් තියෙන අය භාගතුන් වහන්සේ වදාළ ධර්මයේ ඔබ අහලා ඒ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මයෙන් පෙන්වන ඉහළ ප්‍රතිලාභ ලබන්නට ඔබ තුල ආශාවක් තියෙනවා. ඒ ආශාව ඉටු කර ගැනීමට ඔබ යම් වෙහෙසක් දරනවා. ඒ වගේම ඒ ආශාව කවදද ඉටු වෙන්නේ? කොහොමද ඉටු කරගන්නේ කියලා ඔබ තුල නිර්වුල් නොවු ස්වභාවයකුත් තියෙනවා. නේද? ඒ මම කිව්ව ස්වභාවයෙන් තියෙනව නේද ඔබ තුල? තියෙනවා. ඉතින් යම් කෙනෙකුට ඒ ආශාව ඉටු කරගත හැකි විදිය මෙයයි කියලා නිර්වුල් අදහසක් ඉපදුනොත් ඔව් අතිශයින් සතුටටපත් වෙන කෙනෙක් නේද? ධර්මය අහන, ධර්මයේ ගැන පහදින නුවණැති කෙනා එයින් ලබන ඉහළ ප්‍රතිලාභයට ආස කිරීම ධර්මයක්, ස්වභාවයක්. ඒක තමයි ධර්මයේ තියෙන ස්වභාවය. යමෙක් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇසුවොත් ඕ නුවණැත්තෙක් නම් ඒ ධර්මයට පහදිනවා. නුවණ නැත්නම් ඒ ධර්මයට පහදින්නේ නැහැ. ඒක ස්වභාවයක්. නුවණ තියෙන කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට පැහැදීම ඇති කරගන්නවා, ඇති වෙනවා. එසේ පහදින කෙනා තුළ උපදින අලුත්ම සිතුවිල්ල මොකද්ද? නැවුම් සිතුවිල්ල. අලුත් බලාපොරොත්තු කුමක්ද? ඒ ධර්මයෙන් ලබන ඉහළම ප්‍රතිලාභය කවදද ලබා ගන්නේ? කවද්ද ඉහළම අග්‍ර වූ ප්‍රතිලාභය ලබන්නේ කියන ආසාව ධර්මයේ කෙරෙහි පහදින කෙනා තුළ උපදින අලුත්ම නැවුම් බලාපොරොත්තු සිතුවිල්ල බවට පත් වෙනවා. නේද? අපි බොහෝ කලක් සසරේ දුක් විඳින්න ආපු බවත් ඒ සසරේ යලි අන්ත සිදු වුණොත් ඊට වඩා දුක් විඳින්න සිදු වෙන බවත් ධර්මයේ තුල යලි යලි පෙන්වා දෙන්න නුවණැත්තා යලි සසරේ යන ඒ ගමන පිළිගන්නේ. ඒ ගමනට කැමති වෙන්නේ. එයින් නිදහස් වීමේ සිත ඔහු තුළ උපදිනවා. සසර ගමනින් නිදහස් වෙන්න ඕන කියන සිත ඉපදෙනවා සසර ගමන ගැන අකමැත්ත ඇති වෙන කෙනා තුළ. ඔබ තුළ සසර ගමනින් නිදහස් වීමේ ආසාවක්, නිතර පවතින ආසාවක් තිබෙනවා නම් එයින් තමයි ඔබ සාර්ථකත්වයට අරගෙන යන්නේ. සසර ගමනින් නිදහස් වෙන්න ඕන කියන අදහසක් යමෙක් තුළ හොඳින් ඉපදෙන්නේ, යලි යලි ඒ අදහස ඉපදෙන්නේ, ඒ අදහසෙන් බැහැර නොවි වාසය කරන කෙනෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහලා ඒ ධර්මය සතුටු සිතින් පිළිගන්න කෙනාට. ඒ ධර්මයේ සතුටින් පිළිගන්නේ නැත්තම් නිදහස් වෙන සිතක් ඇති වෙන්නේ නැහැ. යලි කොහේ හෝ ඉපදෙන්න ඕන කියන හිතයි උඩ තියෙන්නේ. අවියාවද වලිනු සතුටෙන් කට්ටිය ඉන්නවා. නේ? ඊටාම දරුණු ආයුධ තියෙනවා ලෝකේ. ඒ වයින් පව සතුටෙන් මිනිස්සු ලෝකේ නැද්ද? ඉන්නවනේ. ඒ වගේ යම් දෙයක ඊටා නිවැරදි දේ වුණත් දොස් සහිත පැත්තක් සතුටින් පිළිගන්න කට්ටිය ඉන්නවා. දොස් විදිහට යමක් තේරුම් ගන්න අය ඉන්නවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල විවිධ ලෝකවල විවිධ විදිහේ සැප සම්පත් ගැන කියා දෙනවා. ඒක විතරක් අහපු කෙනාට මොකද හිතෙන්නේ? දැන් යම් කෙනෙක් ඉන්නවා සුවඳ තියෙන වස බඳුනක් විස්තර කරනවා. සුවඳ තියෙන වස විසක් ගැන විස්තරයක් කරනවා.
සුවඳයි මිහිරි රසයි දෙකම තියෙනවා. හැබැයි ඒක විසක්. ඒ ගැන විස්තරයක් තියෙනවා කොහෙද තැන කෙනෙක් විස්තර කරනවා. විස්තර කරනකොට කියනවා මේක හරි සුවඳයි, හරිම රසවත්. එතන එහාට කතන්දරේ ඇහෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාට මොකද්ද ඒ පානය ගැන හිතෙන්නේ? අම කියන එක තේරෙනවද? ඒ මුල් වචන විතරක් අහන කෙනා ඉන්නවා. එයාට ඒ බීම ගැන මොකද හිතෙන්නේ? බොන්න නැත්තම් කියලා දෙනවනේ. ඒකේ ප්‍රාර්ථනාව වෙන්නේ ඒ බීම බොන එකනේ. ඔය වගේ තමයි. සසර ගමන් කරද්දි මේ ලෝකේ ස්වභාවය ගැන භාගතුන් වහන්සේ කියලා දෙනකොට විවිධ තැන් ගැන විවිධ විදිහට වර්ණනා කරනවා. ඒතර ඒකෙන් කොටසක් විතරක් අහන කෙනාට ලස්සන තැනට යන්න හිතෙනවා. සමස්තය ගැන දන්න කෙනාට මොකක්ද හිතෙන්නේ? වසබඳුන ගැන විස්තර කරනකොට ඒ විස්තරය සම්පූර්ණයෙන් දන්න කෙනාට මොකද හිතෙන්නේ? ඒකෙන් ඈත් වෙන්න හිතෙනවනේ. කිසි කලක ඒ පානය කරන්න හිතක් එනවද? නැහැ. ඒ විස්තරෙන් කොටසක් අහන කෙනාට බොන්න හිතෙනවා. කවදද බොන්නේ කියන හිතේනවා. අන් ඒ වගේ. නිදහස් වෙන්න හිතක් ඇති වෙන්නේ නැහැ. ධර්මයේ හොඳින් තේරුම් නොගත්ත කෙනාට. ධර්මයේ තේරුම් ගත්ත කෙනාට නිදහස් වෙන සිතක් ඇති වෙනවා. නිදහස් වෙන සිතක් ඇති වෙන කෙනා නිදහස් වීම පිණිස යම් උත්සාහයක් ගන්නවා නේද? ඔව්. ඉතින් මේ අයත් යම් විදියකින් මේ සසර ගමනෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසෙන් තමා මේ උත්සාහය ගන්න. නමුත් බොහෝ දෙනා මෙසේ උත්සාහ කරා වුණත් නිදහස් වෙන්න නොහැකිව ඒිනුත් කනගාටුවටපත් වෙන පිරිස තමයි වැඩිනේ. නිදහස් වෙන්න හිතන 40ක් දෙනා ඉන්නවා. ඒ උත්සාහ කරනවා. උත්සාහය තුළ ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒතර ඒිනුත් කනගාටුවටපත් වීම පමණයි ඔවුන්ට ඉතුරුලා තියෙන්නේ. එහෙම පිරිස වැඩිනේ. ඔබ හිතන්නේ කොයි පිරිසද? දෙවෙනි ආයතනේ උත්සාහ කරන නමුත් ප්‍රතිලාභ නැහැ. ශෝකයක් තියෙනවා හිතේ. ඒ කණ්ඩායමටද බර ඔයගොල්ලෝ. ඉතින් ඒ නිසා අපි උත්සාහ කරන්න ඕන ධර්මයේ හොඳින් තේරුම් ගන්නට. ඒ කියන්නේ වසබඳුනේ රස මිහිර විතරක් තේරුම් ගන්න නෙමෙයි අපි උත්සාහ කරන්න ඕන. වසබඳුන රස මිහිර තියෙනවා. ඒක ඇත්ත. ඒක නෑ කියන්නත් හොඳ නෑ. නේ? නෑ කිව්වොත් බොරුනේ. ඒක රසයි, මිහිරි, සුවඳයි. හැබැයි සැනකින් භයානක ප්‍රතිලාභ ලැබෙනවා. ඒ දෙකම අපි තේරුම් ගන්න ඕනනේ. අන් ඒ විදිහට අපි ධර්මය ඉගෙන ගත යුතුයි. ලෝකයේ ඒ ස්වභාවයන් තේරුම් ගන්න. එimhe තේරුම් නොගත්තොත් ධර්මයේ තේරුම් ගත්තා වෙනවා වෙන්නේ නැහැ. නේද? ඉතින් අපි අද ඉගෙන ගන්න උත්සාහ කරන දේශනාව කුඩා දේශනාවක්, ගොඩක් ලොකු දේශනාවක් නෙවෙයි අපි කියලා දෙන්නේ අද. ධර්මයේ පුරුදු කරන්න මහන්සි වෙන කෙනාට, ධර්මයෙන් ප්‍රතිලාභ ලබන්න උත්සාහ කරන කෙනාට දිනපතාම අවදීන් සිටින යම් වෙලාවකද කියන්නේ නිදාගෙන නොසිටින්න වෙලාවල් තියෙනවනේ නේද? තද නිින්දේ ඉන්නකොට අපිට මුකුත් කරන්න බෑනේ. ඉතින් නිින්දට වැටිලා ඉන්නේ නැති හැම වෙලාවකදීම පුරුදු කළ යුතු, පුරුදු කළ හැකි, පුරුදු කරන්න ඕන විදිහට ධර්මයේ තේරුම් ගන්නට පුළුවන් දේශනාවක් තමයි අපි අද සීකර දෙන්න කල්පනා කළේ. ධර්මයේ පුරුදු කළ යුත්තේ කොයි වෙලාවෙදිද? නිින්ද නැති හැම වෙලාවකදීම ධර්මයේ පුරුදු කරමින් සිටිය යුතුයි. නිින්ද තියෙන වෙලාවට අපිට මුකුත් කරන්න බෑනේ. නිින්ද නැත්තේ යම් වෙලාවකද, නිදාගෙන නැත්තේ යම් වෙලාවකද, අන් හැම වෙලාවකදීම ධර්මයේ පුරුදු කරන අය බවට පත් වෙන්න ඕන. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේනේ. ඒක නේද අපිට කරගන්නේ කොහොමද කියන්නේ? මොකද වැඩි වෙලාවක් මේගොල්ලෝ රස්සාවේ. එහෙනම් ගෙදර වැඩ. නැත්තම් මහපාරේ. ගෙවල් දොරවල් තිබ්බත් මහපාරේනේ අපි ගොඩක් ඉන්නේ. නේ? සමහරට කලාතුරකින් ඉන්න නිදා ගන්න විතරයි ගෙදර කරන්නේ. අනික් හැම වෙලාවෙම එක්ක රස්සාවේ නැත්තම් වෙන කොහරි ගමනකනේ. ඉතින් පොඩිවට තියෙන විවේකයෙන් භාවනා කරනවා. එච්චරනේ අපිට කෙරෙන්නේ. ඔයගොල්ලන්ට දුක හිතෙන්නේ නැද්ද ඒ වගේ අය ගැන? ඈ? කෙවිටි පාර කන හරක් වගේ එහෙට දඟලනවා මෙහෙට දඟලනවා වේදනාවෙන් වැඩ කරනවා මහන්සියෙන්. පුංචි විවේකයකට භාවනා කරන්න උත්සාහ කරනවා. ඉතින් වැඩෙන්නේ නැහැ.
අර්බුදේ උතනනේ. ආසයි මාර්ගඵල ලබන්න. ආසයි නිදහස් වෙන්න. නමුත් වැඩ වැඩි භාවනාවකට වෙලාවක් එන්නේ නැහැ. ඒකනේ තියෙන්නේ නේද? ඒ අර්බුදේ නැත්තම් අපිට කොච්චර පහසුද නේ? ඉතින් ওই අර්බුදයේ තුල තමයි ගොඩක් අය ඉන්නේ. ඉතින් අපි බලමු අද මේ අපි ඉගෙන ගන්න දේශනාව කුඩා දේශනාවක් කාරණා ගොඩාක් නැහැ. නමුත් නිවන් මඟ මුළුමනින් අඳුර ගන්න පුළුවන් දේශනාවක්. මේ දේශනාව තියෙන්නේ සංයුක්ත නිකාය 2 පොත් වහන්සේ තුල උපාදාන සූත්‍රය. මේ දේශනාව භාගතුන් වහන්සේ සවැත් නුවර සිටිදී තමයි දේශනා කරන්නේ. මේ විදිහට භාගතුන් වහන්සේ කියා දෙනවා උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය බහෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. ඒ කුමක්ද කියලා දුන්නේ? මොකක්ද මේ භාගතුන් අපිට විස්තර කළේ? කියන්නේ අපි මේ අහන ධර්මයේ තේරුම් ගන්න ඕන නේ. ඒ දහම් පාඨයේ මොකක්ද කිව්වේ? මම ආය කියන්නම්. උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සීනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති. කුමක්ද භාගතුන් වහන්සේ මේ කියලා දෙන්නේ? මේ තමයි දුකේ හට ගැනීම කියලා නේද කියලා දෙන්නේ. අන් එහෙම ධර්මයේ තේරුම් ගන්න. මේ තමයි දුකේ හට ගැනීම. දුක හටගන්නේ මේ විදිහටයි කියලායි මේ කියලා දෙන්නේ. ඒතර යම් කෙනෙකුට මේ දහම් පාඨය අහනකොට මේ ධර්මයෙන් කියලා දෙන මූලික කරුණ මෙයයි කියලා තේරුණොත් එයා මොකද කරන්නේ? මේ දුකේ හට ගැනීම මෙයයි කියලා යමකට තේරුණොත් එයා මොකද ආය කරන්නේ? ආයත් ඒ ධර්මයේ අහනවා. මොකද්ද ඒ කිව්වේ කියලානේ? දුකේ හට ගැනීම මෙයයි කියලා යමකට තේරුණොත් ආයත් ඒක අහනවානේ. ඒතර යාට ඒ දුක හට ගන්න ස්වභාවය මෙයයි කියලා තේරෙනවා. නේද? කොහොමද දුක හට ගන්නවා කියලා පෙන්වන්නේ? උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු අස්සාදානුපස්සිනෝ විහෙරතෝ තණ්හා පවඩ්ඩති. උපාදානය එමෙත්තම් බැඳිලා යන ස්වභාවයෙන් යුක්ත එතම් බැඳිලා යන ස්වභාවයට අයිති ධර්මයන් තියෙනවානේ. බැඳිලා යන දේවල්ට අයිති ධර්මයන්. අන් ඒවා ආස්වාදයෙන් යුක්තව පරිහරණය කරනවා නම් බැඳිලා යන ස්වභාවයෙන් යුක්ත ධර්මයන් ආස්වාදයෙන් යුක්තව පරිහරණය කරනවා නම් අන්න එතකොට තණ්හාව වැඩෙනවා. තණ්හාව බලවත් වෙනවා. ඒකයි මුලින් පෙන්වන්නේ. බැඳිලා යන ස්වභාවයට ආයත් වූ ධර්මයන් ගැන ආස්වාදයෙන් යුක්තව ඒ ධර්මයන් පරිහරණය කරනවා නම් එතකොට තණ්හාව විශේෂයෙන් වැඩෙනවා. තණ්හාව බලවත්ව වැඩෙනවා. තණ්හා පච්චය උපාදාන. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය ඇති වෙනවා. ඒ තණ්හාව ඇති වෙන්නේ උපාදානයට හේතු වෙන ධර්මයන් ආස්වාදයෙන් යුක්තව පරිහරණය කරනකොට. උපාදානය ඇති කරන්නා වූ දේවල් උපාදානයට හේතු වෙන දේවල් ආස්වාදයෙන් යුක්තව පරිහරණය කරද්දී තණ්හාව වැඩිනවා. ඒ තණ්හාව ප්‍රත්‍යයෙන් උපාදානය ඇති වෙනවා. බලන්න මේ සිද්ධියනේ. ඒ සිද්ධිය අපට භාගතුන් වහන්සේ මේ පෙන්වන විදිහට තේරුම් ගන්න බැරි වුණොත් අපිට හිතා ගන්න බෑ නේද? අපි පැටලි ඉන්නේ කොතනද කියලා අපි තේරුම් ගන්න ඕන. ඒතර තණ්හාව හටගත්තාම තණ්හාව නිසා බැඳී යාම
සිද්ධ වෙනවා. උපාදාන පත්‍යා භවෝ. ඒ බැඳී යාම නිසා භවය ඇති වෙනවා. විපාක පිණිස කර්ම සකස් වෙනවා. භවපත්‍යා ජාති. භවය නිසා ඉපදීම සිද්ධ වෙනවා. භවයේ යම් තැනක තියෙන්නේ ඉපදීම තියෙනවා. ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. යම් තැනක ඉපදීම තියෙනවා නම් ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දොම්නස් හට ගන්නවා. පවතිනවා. ඒව මේ තස කේවලස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. යම් තාක් දුක් තිබෙනවා නම් ඒ සියලු දුක් හටගන්නේ මේ විදිහටයි කියලායි මේ පෙන්වන්නේ. ඒතර අපිට ඒ පෙන්වන ධර්මය මතක තියෙන්න ඕන. මේ ධර්මයේ හොඳින් තේරුණොත් ඒ ධර්මයේ හොඳින් හිතට ගියොත් යම් කෙනෙකුගේ එයාගේ සිතේ ඒ ධර්මය මෙනෙහි වෙනවා. කුමක්ද මෙනෙහි වෙන්නේ? දුක හටගන්නේ මේ විදිහටයි කියලා යාට මෙනෙහි වෙනවා. එතකොට ධර්මයේ ඒ විදිහට මෙනෙහි කරනවා කියන එකට කියන වචනේ මොකද්ද? ධර්මයේ යමක්ද තියෙන්නේ ඒක ඒ විදිහටම මෙනෙහි කරනවා. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. නේද? දැන් මේ භාගතුන් වහන්සේ වදාළ ඊටාම ගැඹුරු ධර්ම කරුණක් අපි මේ ඉගෙන ගත්තේ. නේද? අතිශයින්ම ගැඹුරු ධර්මයක් අපි මේ ඉගෙන ගත්තේ. කුමක්ද? දුක හටගන්නේ මේ විදිහටයි කියන දේ අපි ඉගෙන ගත්තා. ඒතර අපිට මේ ධර්මයේ තේරුණා කියලා කියන්නේ මේ ධර්මයේ මෙලෙසම අපට යලි යලි මෙනෙහි වෙන්න ඕන. නේ? මිහිරි කෑමක රස දිවට දැනුණාම ඒ රස තේරුණ කෙනාට යලි යලි ඒ කෑම ගැන අදහස් ඇති වෙනවානේ. එයාට ඒ ආහාරය අනුභව කරන සිත ඇති වෙනවා. ඒ වගේ මේ ධර්මයන් අපට හොඳින් හිතට යනවා නම් තේරෙනවා නම් ඒ ධර්මයන්ම සිතේ පවතිනවා. ඒ ධර්මයන් මෙනෙහි කරන්න පුළුවන්. භාගතුන් වහන්සේගේ මේ විදිහට පෙන්වනවා තවදුරටත් ලොකු දර කන්දක් තියෙනවා. දර ගොඩක් තියෙනවා. ඒ දර ගොඩ ගිනි තියෙනවා. ඒතර ඒ දර ගොඩ විශාල දර ගොඩක් නිසා ගින්න බබලෙනවා. නේද? දර ගොඩාක් ගිනි තිබ්බහම ලොකු ගිනි කන්දක් නේ? ඒ ගිනි කන්ද බබලෙනවා. බබලි පත් වෙනවා. යම් කෙනෙක් ඉන්නවා ඒ ගිනි කන්දට තවත් පත් වෙන දේවල් දානවා. යලි දර වියලි දේවල් දානවා. ඒතර ඒ ගිනි කන්ද ඒ අලුතෙන් දැවෙන දේවල් එකතු වෙනකොට ඒක ආහාර බවට පත් වෙනවා. ඒ ආහාරය එමෙතන ගින්න ඇවිලෙන්න හේතු වෙන දේවල්. දාන්න ඒ ගිනි කන්දේ බබලීම, දැල්වීම වැඩි වෙනවා. නතර වෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවතුන්ස් පෙන්වනවා ඒ වගේ උපාදානයේට එමෙතන බැඳිලා යෑමට හේතු වෙන ධර්මයන් ආස්වාදයෙන් යුක්තව ඇසුරු කරනකොට තණ්හාව වැඩෙනවා. ඒ තණ්හාව නිසා උපාදානය ඇති වෙන බැඳිලා යෑම වෙනවා. උපාදාන නිසා භවය ඇති වෙනවා. භවය නිසා ඉපදීම වෙනවා. ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක් දුම්නස් ආදී සියලු දුක් හට ගන්නවා. දුක හටගන්නේ මේ විදිහටයි කියලා පෙන්වනවා. ඊළඟට භාග්‍යවතුන්ස් පෙන්වා දෙනවා උපාදානීයේසු භික්ඛවේ ධම්මේසු ආදීනවානුපස්සීනෝ විහෙරතු තණ්හා නිරුජ්ජಂತಿ තණ්හා නිරෝධෝ උපාදාන නිරෝධෝ. බලන්න කලින් කුමක්ද කියා දුන්නේ? උපාදානයට හේතු වෙන ධර්මයන් ආස්වාදයට අනුව පරිහරණය කරද්දී තණ්හාව වැඩෙනවා. ඒ තණ්හා ප්‍රත්‍යයෙන් උපාදානය ඇති වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය ඇති වෙනවා. භවය ප්‍රත්‍යයෙන් ඉපදීම ඇති වෙනවා.
ඉපදීම ප්‍රත්‍යයෙන් ජරා මරණ ආදී සියලු දුක් හට ගන්නවා. ඊළඟ කුමක්ද කියා දෙන්නේ? ඒ උපාදානය ඇති කරන්නා වූ උපාදානට හේතු වන්නා වූ යම් ධර්මයන් ඇද්ද? ඒවයේ ආදීනවක් තිබේද? ඒ ආදීනවය තේරුම් ගනිමින් ඒ ධර්මයන් පරිහරණය කරද්ද එතර කුමක්ද වෙන්නේ? තණ්හාව නිරුද්ධ වෙනවා. උපාදානයේ ඇති කරන ධර්මයන් වල ආදීනවය මෙනෙහි කරමින් ආදීනව තේරුම් ගනිමින් ආදීනවය දකිමින් ඒ ධර්මයන් පරිහරණය කරන විට තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරෝධයෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව ආදී සියලු දුක් නිරුද්ධ වෙනවා. දුක නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. ඒතර බලන්න මේ දේශනාව තුළ මූලික වශයෙන් අපට පෙන්වන්නේ කුමක්ද? දුක හටගන්නේ මේ විදිහටයි, දුක නිරුද්ධ වෙන්නේ මේ විදිහටයි කියන මූලික ධර්මයන් අපට පෙන්වා දෙනවා. දර කන්දක් ගිනි තිබ්බම ලොකු ගිනි ගොඩක්. ඒ ගිනි ගොඩට දැවෙන දේවල්, වීලි දේවල් එකතු කරන්න ඒ ගින්න බලවත් වෙනවා, යලි පවතිනවා. නිවීමක් වෙන්නේ නැහැ. ඒ ගිනි ගොඩ නිවෙන්නේ කුමකින්ද? යලි එතෙන්ට ඇවිලෙන දේවල් යමෙක් දාන්න නැත්නම්, ගින්නට හිතවත් දේවල්, පත් වෙන දේවල් අලි දාන්න නැත්නම් ඒ ගිනි ගොඩ කලින් තිබුණු දර ටික පත් වෙලා ඉවරන් පස්සේ ඉවරයි. නේ? ඒ විදිහටමයි යමෙකුට දුකෙන් නිදහස් වීම සිදු වෙන්නේ. දුක හට ගන්න ස්වභාවය යලි ඇති වෙනවා නම් දුකෙන් නිදහස් වීමක් වෙනවද? නිදහස් වීමක් වෙන්නේ නැහැ. දුක හට ගන්න ස්වභාවය යලි ඇති වෙන්නේ නැත්තම්, දුක හට ගන්න ස්වභාවය නිරුද්ධ වීමක් නම් සිදු වෙන්නේ දුකේ හට ගැනීමක් වෙන්නේ නැහැ. නේද? එතන අපි මේ ධර්මය මේ විදිහට තේරුම් ගන්න ඕන. ධර්මයේ මේ විදිහට තේරුම් ගත්තොත් අප තුළ නිර්වුල් බවක් ඇති වෙනවා. ඒ කියන්නේ අපිට කල යුතු දේ මොකක්ද කියලා අපිට තේරෙන්න ඕන. මොකක්ද අපි කල යුත්තේ? ධර්මයේ අහන කෙනා තුළ දහම් දැනුම නිර්වුල් වෙනවා කියලා කියන්නේ අපි කල යුත්තේ මොකක්ද කියන දේ අපිට තේරෙන්න ඕන. කල යුත්තේ මොකක්ද? කොහොමද කරන්නේ? කල යුත්තේ කුමක්ද? ඒක කොහොමද කරන්නේ? කියන දේ අපිට තේරෙන්න ඕන. එහෙම නැත්නම් අපි යමක් කරයි, ඒ කරන දෙයින් නිසි ප්‍රතිලාභ ලබන්න බෑ. ඒ කළ යුතු දේ දන්නේ නැහැ, කරන ආකාරය දන්නෙත් නැහැ. නේ? ඒතර යා යමක් කරනවා. ගොඩාක් කරනවා. ගොඩාක් මහන්සි වෙනවා. නමුත් ප්‍රතිලාභ නැහැ. එහෙනම් තේරුම් ගන්න යමෙකුට කුමක් කළත් ප්‍රතිලාභ නොලැබෙනවා නම් ඒකට හේතුව මොකද්ද? කළ යුතු දේ දන්නෙත් නැහැ. කළ යුතු ආකාරය දන්නෙත් නැහැ. එහෙනම් අපි කළ යුතු දේ දැනගන්න ඕන. ඒක කොහොමද කරන්න කියලා දැනගන්නත් ඕන. ඒතකොට ස්වල්පයක් කළත් ඇති ප්‍රතිලාභ තියෙනවා. නේ? දැන් සමහර අය කොච්චර මහන්සි වෙනවද? හිතා ගන්න බැරි තරම් මහන්සි වෙන සමහර අය. අන්තිමේ ඇඬු කඳුලෙන් අනේ මොකුත් නැහැ නේ කිය. එහෙම වෙන්න බෑ නේද? නේ? ඒකට හේතුව මොකද්ද? කළ යුතු දේ නොදන්නකමත්, කළ යුතු ආකාරය නොදන්නකමත්. දැන් බලන්න අපි මේ ඉගෙනගත්ත දේශනාව තුළ මූලික ධර්මතා, මූලික ධර්මයන් දෙකක් අප ඉගෙන ගත්තා. කුමක්ද මූලික ධර්මතා දෙක? දුකේ හට ගැනීම මෙයයි, දුකේ නිරුද්ධ වීම මෙයයි කියලා නේද අපි ඉගෙන ගත්තේ. ඒ මූලික ධර්මතා දෙක අපි ඉගෙන ගත්තා. දැන් බලන්න අපි සෑහෙන කලක් ධර්මය අහනවා, බණ භාවනා කරනවා, ධර්මය පුරුදු කරනවා නේද? සෑහෙන කලක් මම හිතා අවුරුදු ගාණක් ධර්මය පුරුදු කරන අය ඉන්නවා. ඒතර ඒ ධර්මය පුරුදු කරන අය බොහෝ කලක් ධර්මය පුරුදු කරද්දී ධර්මයේ ප්‍රතිලාභ ලැබීම
සිද්ධ වෙන්න ඕන නේද? ධර්මයෙන් ලබන ප්‍රතිලාභ ලැබෙන්න ඕන. නේද? මොකද්ද ධර්මයෙන් ලබන ප්‍රතිලාභය? ධර්මයෙන් ලබන ප්‍රතිලාභය මොකද්ද? ලබන්න ඕන කිව්වට ඒක දැනගන්න ඕන. මොකද්ද ධර්මයෙන් ලබන ප්‍රතිලාභය? කියන්නේ. දැන් මේ දේශනාව තුළ ඉගෙන ගත්තනේ. දුකේ නිරුද්ධ වීම. ඒක නේද ධර්මයෙන් ලබන ප්‍රතිලාභය, වෙන මොකුත් නෙමෙයි. පාඩම් කර ගැනීම හෝ වේවා, කතා කරන්න පුළුවන් වීම වේවා, එහෙම නෙමෙයි. ඒක නෙමෙයි. ධර්මයෙන් ලබන ප්‍රතිලාභය එකයි. දුකෙන් නිදහස් වීම. වෙන කිසි දෙයක් නෙමෙයි. ඉතින් බොහෝ කාලක් ධර්මයේ පුරුදු කරද්දී ඒ දුකේ නිදහස් වීමක් ස්වල්පයක් හෝ වෙන්න ඕන නේද? දුකේ නිදහස් වීම කියන එක පාට පරිපූර්ණ වෙන්නේ නැහැනේ. ඒක අපි දන්න දෙයක්, අපි තේරුම් ගත යුතු දෙයක්. බුදුරජාණන් වහන්සේ එක පැහැදිලිවම පෙන්වන දෙයක්. සම්පූර්ණ දුක එක පාටම නිදහස් වෙන්නේ නැහැ, නිරුද්ධ වෙලා යන්නේ නැහැ. දුක නිරුද්ධ වීම සිදු වෙන්නේ ක්‍රමානුකූලව, ක්‍රමයෙන්. යම් කාලයක් ඒකට ගත වෙනවා. සම්පූර්ණයෙන් නිරුද්ධ වෙන්න යම් කාලයක් ගත වෙනවා. ඒ කාලය තුල ක්‍රමක්‍රමයෙන් දුක ෂේ වෙනවා. නිසි පරිදි ධර්මයේ පුරුදු කරන කෙනාට මේ දුකේ නිරුද්ධ වීම කියන දේ සිදු වෙන්න ඕන නේද? ධර්මයේ නිසි පරිදි පුරුදු කරනවා නම් ඔහු තුල දුකේ නිරුද්ධ වීම සිදු වෙන්න ඕන. කිරි උවමනා කරන කෙනෙක්ගේ උවමනාව මොකද්ද? කිරි නේද? කිරි උවමනා කරන කෙනාගේ උවමනාව මොකද්ද? කිරි. කිරි තියෙන ගවයෙකුගේ බුරුලෙන් අදිනකොට උවමනාව සපිරිනවද නැද්ද? සපිරිනව නේද? ඒකයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ. භාගතුන් වහන්සේ විදිහට පෙන්වනවා නේද? අපි අහලා තියෙනවනේ නේද? කිරි උවමනා කරන කෙනා කිරි තියෙන දෙනකගේ බුරුලෙන් අදිනකොට වෙහසක් නැතුව කිරි ලැබෙනව නේද? නමුත් කිරි උවමනා කෙනා ගවයාගේ අඟෙන් ඇද්දට කිරි නොලැබෙන බව භාගතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. එහෙනම් නිදහස් වෙන්න ඕන කියන කෙනා බොහෝ කලක් යමක් පුරුදු කළත් නිදහස් වීමේ සේයාවක් දැනෙන්නේ නැත්නම් දුකෙන් නිදහස් වෙන්න ඕන කියන හිතන කෙනා, ඒ වුමනාව තියෙන කෙනා බොහෝ කලක් මහන්සි වෙද්දී දුක් මාත්‍රයක හෝ නිදහස් වීමක් පේන්නේ නැත්නම් හේතුව මොකද්ද? එකල කටයුතු නිවැරදිව කරලා නැහැ කියන එක නේද? වෙන හේතුවක් වෙන්න බෑ. වෙන හේතුවක් වෙන්න බෑනේ. වෙන හේතුවක් වෙන්න බෑ. දැන් බලන්න, දැන් මේ ධර්මයේ අපි කොයි කවුරුත් පිළිගන්න ඕන ධර්මයක් නේද? දැන් ඔබ බොහෝ කලක් වෙහෙස මහන්සි වෙනවා. අවංකව වෙහෙස මහන්සි වෙන අය මෙතන කොයි කවුරුත් ඉන්නේ. බණ අහනවා, භාවනා කරනවා, සිල් ගන්නවා. ඔබට යම් වාසනාවක් තියෙන අය ඔබ වෙහෙසෙනවා ගොඩක් මේ සඳහා. නමුත් ඔබ මේ වෙහෙස ධර්මයේ පුරුදු කිරීම පිණිස ගන්නා උත්සාහය තුල ලැබී තියෙන ප්‍රතිලාභ ගැන සතුටු නොවන අය. සතුටක් ඔබට නෑ නේද? සතුටු වෙන්න ඔබට අමාරුයි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඒ ගත්ත උත්සාහයේ යම් දෝෂයක් තියෙනවනේ. දැන් අද ඉගෙනගත්ත ධර්මයන් දෙක යලි බලන්න මෙනෙහි කරලා ඔබ ගත්ත උත්සාහයේ ධර්මයන්ට ගැළපෙනවද කියලා. ඒ ධර්මයන් එක්ක බලන්න කල්පනා කරලා. දැන් ධර්මතා දෙකක් අප ඉගෙන ගත්තා නේද? එකක් තමයි දුකේ හට ගැනීම ගැන ඉගෙන ගත්තා. ඊළඟට ඉගෙන ගත්තා දුකේ නිරුද්ධ වීම ගැන. අප මේ මොහොතේ පටන් ආපස්සට ජීවිතයේ දෙස හැරී බැලුවොත් අප ගත කරගෙන ආපු කාලය වැඩි වශයෙන් ගත කළ තිබෙන්නේ දුකේ හට ගැනීම සිදුවෙන විදිහටද දුකේ නිරුද්ධ වීම සිදුවෙන විදිහටද කියලා අපි බලන්න ඕන. අපි බලන්න ඕන නේද ඒක? අපිට බලන්න පුළුවන්ද ඒක? අපේ ජීවිතයේ ආපසු හැරලා බැලුවොත් අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි නේද? අපි ගත කළ කාලය වැඩි වශයෙන් ගත කළා තියෙන්නේ දුක් ක්ෂය වෙන විදිහටද දුක් වැඩෙන විදිහටද දුකේ හට ගැනීම
සිදුවෙන විදිහට අපි කාලය ගත කළාද? දුක් නිරුද්ධ වෙන විදිහට අපි කාලය ගත කරලාද කියලා අපට තෝර බේර ගන්න පුළුවන් වෙයි නේද? බැරි වෙයිද? ඔබට අමාරු එකක් නෙවෙයි මම කියන්නේ. ඔබ කවදාවත් අමාරු තැනකට ගෙනියලා නැහැ අපි. අපි ලේසි විදිහට යමක් තේරුම් ගන්න පුළුවන් දෙයක් හැමදාම ඔබට කියලා දෙනවා. අදත් අපි මේ බඳු දෙයක් මේ සිහි කරේ. ඊටාම ගැඹුරු ධර්මතා දෙකක් ඉගෙන ගත්තා. ඊට වඩා ගැඹුරු ධර්මයන් ලෝකේ තියෙනවද? මේ ලෝකේ තියෙන අතිශයින්ම ගැඹුරු ධර්මතා හතරෙන් දෙකක් අපි ඉගෙන ගත්තී. නේද? ලෝකයේ අතිශයින්ම ගැඹුරු පුළුල් ධර්මතා හතරක් තියෙනවා. ඒ තමයි මේ තමා දුක කියන දුකට අයිති ධර්මය. මේ තමා දුකේ හට ගැනීම කියන ධර්මය. මේ තමා දුකේ නැතිවීම කියන ධර්මය. මේ තමා දුක නැති කරන මාර්ගය කියන ධර්මය. ඒ හතර. ඒ ධර්මතා හතරම මේ අපි ඉගෙනගත දේ තුන තියෙනවා නේද? අපි අද ඉගෙනගත්තේ ධර්මයන් දෙකයි. නමුත් ඒ ධර්මතා දෙක තුල ඒ ගැඹුරු ධර්මතා හතරම තියෙනවා නැත්ති නෑ. ආර්ය සත්‍ය හතරම මෙතන ප්‍රකාශ වෙනවා. ආර්ය සත්‍ය දෙකක් ඉගෙන ගත්තට ඒ ආර්ය සත්‍ය දෙක තුල ආර්ය සත්‍ය හතරම තියෙනවා. එතන අපි මේ ධර්මතා දෙක ඉගෙන ගන්න අය විදිහට අපගේ ජීවිතයේ දේශ විමසා බලන්න ඕන. අපි මෙතෙක් ආගමනේදී දුකේ හට ගැනීමද අපි පුරුදු කළේ දුක් නිරෝධය අපි පුරුදු කළාද කියලා බලන්න ඕන. එහෙම බැලීම හොඳයි නේද? මොකද ආපු පාර විමසලා බලන්න ඕන. එයින්නේ අපි නිවැරදි වෙන්නේ නේද? එහෙම විමසා බැලුවොත් ඔබට ඔබ ගැනම නිවැරදි අදහසකට පැමිණෙන්න පුළුවන්. ඒ නිවැරදි අදහස ඔබ හොඳින් ඇති කරගත්තොත් ඔබ ලොකු ජීවුණාවක් ඇති කරගන්න පටන් ගත්තා වෙනවා. නිසි මඟ මෙයයි කියලා ඔබ තුලම තේරුම් ගන්න සමර්ථ කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඔබ තුල යම් ප්‍රමාදයක් වුණා නම් ඒ ප්‍රමාදය ගැන ඔබ කනගාටු වෙනවද? කනගාටු වෙන්නේ නැහැ. නොවිමසා යන කෙනා සුළු ප්‍රමාදයකට කනගාටු වෙනවා. විමසීම හොඳින් කරන කෙනා ප්‍රමාදයට හෝ කනගාටු වෙන්නේ නැහැ. එයා ඒ ප්‍රමාදය අතහරිනවා. ඒ ප්‍රමාදය අත්හරින්න ලැබීම එයාගේ සතුට උපදින්න හේතු වෙනවා. මෙතෙක් ගමන විමසා බැලීම අප්‍රමාදී බවට පත්වෙන කරුණක්. නොවිමසා නොදැන යන ගමන තමයි ප්‍රමාදී ගමන කියලා කියන්නේ. විමසීමක් නැහැ, හොයල බැලීමක් නැහැ. ඔහේ යනවා. ඒක ප්‍රමාදී ගමනක්. නොවිමසා නොදැන යන ගමන ප්‍රමාදී බවටමයිපත් වෙන්නේ. කරන කියන දේ විමසා බැලීම තුල තමයි ප්‍රමාදී බව අයින් වෙලා අප්‍රමාදී බවට අපි පැමිණෙන්නේ. ඒ නිසා ඔබ කලක් තිස්සේ ගන්න උත්සාහය අසාර්ථකයි කියලා හිතන්න එපා. කලක් තිස්සේ ඔබ උත්සාහයක් ගන්නවා. බණ අහනවා, සිල් ගන්නවා. ඔබ ගන්න උත්සාහය ගැන අපි සතුටු වෙනවා. ඔබ වාසනාවන්ත අය විදිහට අපි දකින්නේ. මොකද ඔබ උත්සාහ කරන්නේ සරල දෙයකට නෙමෙයි. මේ ලෝකයේ තියෙන අතිශයින්ම උසස්ම දේ සඳහායි. ඒ උත්සාහය ප්‍රතිලාභ නොලැබුණත් කනගාටු වෙන්න ඕන එකක් නෙවෙයි. මෙලවදී ප්‍රතිලාභ නොලැබුණත් ඔබට ඒයින් ප්‍රතිලාභ තියෙනවා. ඔබ විමසලා බැලුවොත් අපි ආපු පාර හරිද කියලා ඒ විමසීම නිවැරදිව කළොත් ඒයින්ම ප්‍රතිලාභ තියෙනවා. කොහොමද විමසීම කළ යුත්තේ? අද අපි මේ කතා කළ ධර්මතා දෙක ඇසුරු කරගෙන ඔබ විමසා බලන්න ඕන අපි මෙතෙක් ගමන හරිද කියලා. කොහොමද විමසා බලන්නේ? මෙතෙක් අප ජීවත් වුණේ දුක හට ගන්නා වූ විදිහටද දුක නිරුද්ධ වෙන විදිහටද? කරුණු දෙකයි විමසා බලන්න තියෙන්නේ. නේද? කරුණු දෙකයි විමසා බලන්න තියෙන්නේ. ඒතර විමසා බැලීම සංකීර්ණයිද? සංකීර්ණ නැහැ. දැන් සමහර ඒවා හරිය සංකීර්ණයි බලන්නනේ. එහෙම සංකීර්ණ තැනකට අපි කවදාවත් ඕගොල්ලෝ තල්ලු කරලා නැහැ. එක දවසකවත් අපි එහෙම කළා නැහැ නේද? සංකීර්ණ තැනකට ගෙනියලා නැහැ නේ අපි වණ කියලා. හැමදාම අපි ඔබ පහසු තැනකට අරන් යනවා.
ඒ නිසා අදත් අප කතා කළේ ඊට ගැඹුරු ධර්මතා දෙකක්. නමුත් ඔබ ඒ ගැඹුරු ධර්මතා අසුරු කරගෙන ජීවිතයේ දෙස ඊටා නිවරදිව බලලා ජීවිතේ නිවැරදි කර ගැනීම පිණිස පහසු ක්‍රමවේදයක් අපි කියා දුන්නේ. ඒතර ඔබ බලන්න ඕන අපි මෙතෙක් ආපු ගමනේදී දුක් හට ගන්න විදිහටද ජීවත් වුනේ, දුක නිරුද්ධ වෙන විදිහට ජීවත් වුණාද කියලා බලන්න. මූලික වශයෙන් ඒ විදිහට විමසා බැලුවොත් ඔබට හොඳට පෙනේ උපන්දා පටන් යම් දවසකද තේරුම් බේරුම් තියෙන කාලයක් ආවේ. මතක තියෙන්නේ යම් කලක්ද? නැත් මුල්ම කාලේ මතක නැතුව ඇතිනේ නේද? ඉපදිලා උඩු බැලිය අතර හිටියා මතක නැහැ. ඒව මතක නැහැනේ දැන්. දන ගාගෙන ගියා බඩ ගාගෙන යාන්තම් මතක තියෙන්න පුළුවන්. පොඩි කාලේ සෙල්ලම් කළා යන්තම් මතක තියෙන්න පුළුවන්. දපටනත් එහෙම තමයි පොඩි කාලේ පොඩ්ඩයි මතක තියෙන්නේ. ඊට පස්සේ දැනුම් තෙරුම් තින වයසේ එද්දී ටික ටික මතක තියෙයි. අපේ මතකේ ගොඩාක් දුර්වලයි නේද? දැන් ඊයේ උදේ කෑවේ මොකක්ද කියලා දැන් මතක නැති වෙන්න පුළුවන් ගොඩක් වෙලා. මතක නැහැ. උදේට මොනවද කෑවේ කියලා මතක තියෙයි මතක නැහැ. ඊයේ මොකද කරේ මතක නැහැ. නමුත් බලන්න මේ එහෙම සිද්ධි විමසන්නේ නැතුව බලන්න ආස්වාදයට අනුව බලමින් වාසය කළාද? බැඳිලා යන දේවල් ගැන ආස්වාදයට අනුවද අපි ඒ බැඳිලා යන දේවල් අසුරු කළේ? ආදීනවේ දකිමින්ද වාසය කළේ? එච්චරයි බලන්න ඕන. වැඩි වශයෙන් අපි ගත කරන්නද කොයි වගේ ජීවිතයක්ද? බැඳිලා යන දේවල් සම්බන්ධයෙන් ආදීනවේ දකිමින් වාසය කරන්න ඇද්ද? ආස්වාදයේ තනුව බලමින් වාසය කරන්න ඇද්ද? අපි වැරදුන තැන නිවැරදි කරගන්න එපා. නැත්නම් අපිට මේ ලබන්න තියෙන මහා ප්‍රතිලාභය අහිමි වෙනවනේ. නේද? දැන් අපිට අත ළඟට ඇවිත් තිබෙනවා මේ ලෝකයේ උතුම්ම ලාභය. මේ ලෝකයේ උතුම්ම ලාභය ලබන්න තියෙන උතුම්ම දේ අපි සමීපයේ තිබෙනවා. ඒක අපිට මඟ හැරෙනවා, ගිලිහෙනවා. අපි නිවැරදි විදියට සිත සකස් කර නොගත්තොත්. නිවැරදි පිළිවෙතට නොපැමිණුණොත්. නිවැරදි පිළිවෙත කුමක්ද? උපාදානය ඇති කරන, උපාදානයට ප්‍රත්‍ය වන ධර්මයන් වල ආදීනවය දකිමින්, ආදීනවේ තේරුම් ගනිමින් ඒ ධර්මයන් පරිහරණය කරනවා නම් ඒක තමයි නිවැරදි පිළිවෙත. එයි නිවැරදි පිළිවෙත. උපාදානයට හිත ඇති එහෙමත උපාදානය ඇති කරවන්නා වූ ධර්මයන් වල ආස්වාදය අනුව ආස්වාදයේ විඳිමින් ආස්වාදයේම මෙනෙහි කෙරෙමින් ඒ ධර්මයන් පරිහරණය කරනවා නම් ඒක වැරදි පිළිවෙත. වැරදි පිළිවෙත කියන්නේ දුක් හට ගන්න පිළිවෙත. අපි මෙතෙක් ආපු ගමනේදී අපි කොමක්ද කළේ? දැන් තේරෙනවද අපිට ආපු පාර නිවැරදි පාරේ නෙවෙයි අපි ඇවිත් ඉන්නේ කියලා. ඉතින් අපි උදේ ඉඳලා උදේ අවදි වූ වෙලාවේ සිට යලි නිින්ද ඇඳේ වැටිලත් නිින්ද එනකලනුත් මොනවද කළේ කියලා විමසා බැලුවොත් වැඩි වෙලාවක් කරන්න ඇත්තේ කොහොමද? ආදීනව මෙනෙහි කරමින් දෙනවා තින්නේ. බැඳිලා යන දේවල් සම්බන්ධයෙන් ඒවේ ආදීනව අපි තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවද? බලන්න මේ හිත අප කොහෙටද අරන් ගින් තියෙන්නේ නේද? වැඩි වෙලාවක් මේ හිත දුවලා තියෙන ආස්වාදය අසුර කරගෙන නේද? දැන් අපි මේ ක්‍රමවේදය නතර කරන්න ඕන. දැන් මේ ආපු ගමන වෙනස් කරන්න ඕන. එතකොට නිවැරදි පිළිවෙතට පැමිණෙනවා. නිවැරදි පිළිවෙතට පැමිණීමම තමයි ප්‍රතිලාභය කියන්නේ. නිවැරදි මඟට පැමිණීමම තමයි මාර්ගය කියන්නේ. නිවැරදි පිළිවෙතට පැමිණීමම ප්‍රතිලාභය බවට පත් වෙනවා. ඒකයි මේ ධර්මයේ ආශ්චර්ය බව කියන්නේ. මාර්ගයට පැමිණීමෙන්ම ඔව් සාර්ථකත්වයට පැමිණිලා නේද? නිවන් මාර්ගයට යමෙක් ආවොත් ඔව් ආපස්සට වැටෙනවද? ආපස්සට යන්නේ නැහැ. ඒ නිවන් මාර්ගයේ ඔව් ඉදිරියට යනවමයි. ඉතින් යම් කෙනෙක් බැඳිලා යන දේවල් වල ආදීනවය දකිමින් ආදීනවේ තේරුම් ගනිමින් ආදීනවය මෙනෙහි කරමින් වාසය කරනවා නම් ඔහුගේ සිතේ
තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ වෙනවා. ඉපදීම නිරුද්ධ වීමෙන් ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස කියන දුක් නිරුද්ධ වෙනවා. දුකේ නිරුද්ධ වීම ඒ විදිහටයි සිද්ධ වෙන්නේ. මේක තමයි වැඩපිළිවෙල. වැඩපිළිවෙල මෙයයි. ඒ නිවන් මාර්ගය. අපි නිවන් මාර්ගයට කම්මැලි නොවිය යුතුයි. ඒ නිවන් මාර්ගයට බය නොවිය යුතුයි. ගොඩක් අය නිවන් මාර්ගයට බයයි. තියෙන ප්‍රශ්නේ එකයි. ගොඩක් අය නිවන් මාර්ගයට බයයි. අලසයි, කම්මැලි. ප්‍රතිලාභ නොලැබෙන්නේ ඒ නිසා. අපි මේ ධර්මයන් ඉගෙනගෙන නැද්ද කලින්? ඉගෙනගෙන තියෙනවා. නමුත් මා හිතනවා ඉගෙනගෙන තිබුණා වුණත් මේ පුරුදු කළ යුත්තක් විදිහට තේරුම් ගන්න අය ගොඩක් අඩුයි. නේ? ඔබටම අවංක වෙලා ඔබ දේශ බැලුවොත් ඔබටම තේරෙයි ඔබගේ අවංක සිත ආස්වාදයේ තුලම ඔබ වාසය කරලා තිබෙනවා. ආදීනයේ පැත්තටවත් හිතන්න හිතෙන්නේ නැති සිතක් තියෙනවා කියලා ඔබට තේරෙයි. ඒ උපාදානයේට හිත වූ ධර්මයන් නැත්නම් උපාදානය ඇති කරන ප්‍රත්‍ය වෙන ධර්මයන් ආස්වාදයෙන් පරිහරණය කරමින්ම භාවනා කරන්න උත්සාහ කරාට භාවනාවක් හිතේ පිහිටන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. යම් කෙනෙක් ඉන්නවා වස්ත්‍රයේ මඩේ ජරාවේ දූවිල්ලේ ඔය තියෙන් දරිනවා. දූවිලි වදින මඩ ජරාව වදින පරිසරයකම වස්ත්‍රයේ තියෙන් දරිනවා. ගිහිල්ලා හොදනවා. ආයෙත් අර ජරා පරිසරයේම දානවා. ආයෙ හොදන්න උත්සාහ කරනවා. ආයෙත් අර ජරා පරිසරයේ මේ වස්ත්‍රය ගිහින් දානවා. ආයෙ හොදන්න උත්සාහ කරනවා. එම් උත්සාහ කරමින් කියනවා මේක පිරිසිදු වෙන්නේ නැහනේ. මේක අලංකාර වෙන්නේ නැහනේ. මේක බැබලෙන්නේ නැහනේ කියලා කියනවා. ඒ වගේ දෙයක් නේද අපට වෙන්නේ. කිලිටි වෙන පරිසරයේම සිත ගැවසි තියෙනවා බහුලව. දවසේ බොහෝ කලක් කිලිටි වෙන පරිසරය තුල සිත ගැවසෙනවා. ස්වල්ප කලක් දුවගෙන ගිහින් ඉඳගෙන භාවනා කරන උත්සාහ කරනවා. ඉඳගත් කමම්ම හිත වැඩෙන්නේ නැහැ නේ කියලා හිතෙනවා. බලන්න මේ සිද්ධිදාමේ ඈත තියෙන දෙයක් දිහා බලන්න වගේ බලන්න. අනුකම්පාවක් ඇති වෙනව නේද? අහෝ ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා නිවන් මාර්ගයට බය වෙන්න එපා. ඒකට කම්මැලි වෙන්න එපා. දැන් මේ තණ්හාව නිරුද්ධ වෙන්න වැඩපිළිවෙල මිනිසියෙකුගේ හිත තුල ක්‍රියාත්මක වෙන දෙයක්. හිත තුල ක්‍රියාත්මක කළ යුතු දෙයක්. බාහිරින් කාටවත් පේන්නේ නැහැ. බාහිරින් කාටවත් බලන්න බෑ. හිත දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨායට දකින්න පුළුවන් මිසක වෙන අයට දකින්න බෑ. බාහිරින් කිසිවෙකුට දකින්න බෑ. මේක හිතේ පුරුදු කරන දෙයක්. ඒ නිසා ඔබට බාධාවක් වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් අපි හිතමු ඔබ යම් වස්ත්‍රයක් අඳිනවා. ඒක බාහිරින් පේනවනේ. ඒතර ඔබට හිතු විදිහට ඇඳුම් අඳින්න බෑ නේද? යම් සමාජයේ යම් තියෙනවා නම් සම්මතයක් ඒකට අනුව ඔබට අඳින්න වෙනවා. නේ? ඉස්කෝලේ යන කාලේ නිල ඇඳුමක් අඳින්න වෙනවා. රස්සාවක යන නිල ඇඳුමක් නම් ඒක අඳින්න වෙනවා. ඔබට හිතුන එක අඳින්න බෑ. ඇයි බාහිරින් ප්‍රකට වෙනවා? නේ? නමුත් මේ ධර්මයේ පුරුදු කිරීම එහෙම නෑ. ඒක කාටවත් පේන්නේ නෑ. කිසි කෙනෙකුට පේන්නේ නෑ. ඒ නිසා ඔබට මේක බාධාවක් වෙන්නේ නෑ කොතනකවත්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි වැඩ කරන තැන ධර්මයේ පුරුදු කිරීම බාධාවක් කියලා හිතනවා. ළමයිත් එක්ක ධර්මයේ පුරුදු කිරීම බාධාවක් කියලා හිතනවා. ගෙදර ස්වාමියා ධර්මයේ නෑ අනේ මට බාධාවක්. බිරිඳ ධර්මයේ තුල නෑ මට බාධාවක් කියලා හිතන කට්ටිය ඉන්නවා. ළමයි අපිට ධර්මයේ තුල නෑ අනේ අපට බාධායි කියලා හිතන අම්මා තාත්තා ඉන්නවා. අම්මා තාත්තා ධර්මයට ලැබිනේ අනේ අපට බාධාවක් කියන ළමයි ඉන්නවා. ඒ ඔක්කොම බොරුනේ. ඒ ඔක්කොම බොරු. එක්කෝ
ඇත්තටම බොරුවක් කරනවා නැත්නම් නොදන්නකමට වාසය කරනවා. නේ? ඒ දෙකේ කන්නේ. එක්ක දන්නේ නැතිකම නැත්නම් බොරුවක් කරනවා. නේද? හිතේ පුරුදු කරන කෙනෙක් දෙයක් බාහිර ලෝකයක් එක්ක බාධාවක් වෙනවද? ඇයි උඹ ඔය හිත පුරුදු කරන්නේ කියලා ඔෆිස් එකේ ප්‍රධානිය අහනවද? ඈ? එහෙනම් කුණුහරුපයක් හිත ඉනවට අහන්න ඕනනේ. එහෙම කවුද අහලා නැහැ නේද? නේ? සින්දුවක් මෙනෙහි කර කර ඉන්නකොට කවුරු අහනවද ඇයි ඔයා මේ සින්දුව මෙනෙහි කර කර ඉන්නේ කියලා? බලන්න අපිට නේද පැටලෙන හැටි? බාධායි කියලා හිතන්නේ බොරුවට නේද? අපිට වෙලාවක් නැහැ. වැඩ වැඩි ඔක්කොම බොරු නේද? මේ පුරුදු කළ යුතු දේ මෙයයි කියලා අපි ඒ පුරුදු කළ යුතු දේ ගැන නිර්වුල් බවක් නැතිකම නේද හේතුව? දැන් ඔබට දුක හිතෙන්න පුළුවන් මෙච්චර කාලයක් අපිට මේක කරන්න තිබුණානේ කියලා. දැන් ඔබ ආස්වාදයට අනුව හිතමින් හිතපු වාර හිසේ කෙස් වගේ 10 වාරයක් ඇතිනේ. සාරි ගැන කොච්චර ආස්වාදෙන් හිතන්නේ නැද්දනේ? රත්තරන් මාල මුදු ගැන ආස්වාදයට අනුව කොයිතරම් හිතන්නේ නැද්ද? බස් එකේ ඉඳගෙන යද්දී, පයින් යද්දී, කඩසාප්පු දකිද්දී බාධාවක් වුණාද? ආස්වාදයට අනුව හිතන්න. කිසිම නැහැනේ. ඔබ ඉගෙන ගන්නවා පාඩම් කරනවා. ආස්වාදයට අනුව හිතන්න බාධා වුණාද ඔබට? නැහනේ. ඔය කාලේ අපි බඩ ගාගෙන යන්න වගේ හරි කමක් නැහැ. ආදීන මෙනෙහි කරන ස්වල්පයක් පටන් ගත්තා නම් අද කොතරම් දුර ගමනක් ඔබ ගිහින් නේද? අපි හේවේ වාඩි වෙලා භාවනා කරන වෙලාවක් නැති එක තමයි අපිට තිබෙන ප්‍රශ්නේ. ඉතින් වෙලාවක් හොයනවා. ඉතින් gedara රණ්ඩු වෙනවා ඔක්කොටම නේද? වැඩ පොලේ රණ්ඩු වෙනවා භාවනා කරන වෙලාවක් නැහැ කියලා. ඒ වගේ දේ තමයි ගොඩක් අර ප්‍රශ්නේ. නමුත් ඇයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ? කළ යුතු දේ කුමක්ද? කළ යුතු ආකාරය කුමක්ද කියලා නොදන්න දෙන්නේ නොදන්නකමනේ නේද? දැන් ඔබට පාරේ ඇවිදගෙන ගියත් හරි දේ හිතන්න පුළුවන් දැනුමක් තිබිය යුතුයි. කඩසාප්පුවකට ගියත් හරි දේ හිතන්න පුළුවන් දැනුමක් ඔබට තිබිය යුතුයි. ඒ සිත කාටත් පේන්නේ ප්‍රකට කරන්න එපා, ලකුවට කතා කරන්න එපා ගිහිල්ලා මෙහෙමයි කියලා. සමහරු කරන මෝඩකම් තමයි බොරුවට කතා කරනවා ගිහිල්ලා. ඒකෙන් තමයි මේ ලෝකෙට ප්‍රකට වෙනා මෙයා මෙහෙම. අන්තිමට මුකුත් නැහැ. නේ? ඒ නිසා මෙතෙන් පටන් ඔබ තේරුම් ගන්න අතීතය විමසලා බලන්න. ඒතර ඔබට නිවර්දි බවට එන්න පුළුවන්. ඒතර සතුටක් ඉපදෙයි. අපට හරි දේ ලැබුණා. හරි දේ ලැබෙන්නේ මහන්සි වෙන කෙනාට නිකන් කෙනාට එන්නේ නැහැ නේද? පතලක් හාරන හාරන යන කෙනා තමයි මැනික ලැබෙන්නේ. ඒ වගේ ඔබ උත්සාහ කරා, කලක් උත්සාහ කරා. ඒ උත්සාහය නිසා ඔබට නිවර්දි දේ ලැබෙනවා. ඒ උත්සාහය කුමක්ද? කුමක්ද ඔබගත් උත්සාහය? උත්සාහ කරන කෙනාට නිවර්දි දේ ලැබෙනවා නේද? මොකද්ද ගත උත්සාහය? කල්යාණ මිත්‍රය ඇසුර සද්ධර්ම ශ්‍රවණේ. යෝනිසෝ මනසිකාරය. ධම්මානුම් පටිපදා. එතකොටයි නිවර්දි දේ ලැබෙන්න පටන් ගන්නවනේ. නිවර්දි දේ ලැබෙන්නේ ඒ කරුණු හතර තුර. ඔබ ඒ කරුණු හතර පුරුදු කරනවා කලක්. ඒ නිසා නිවර්දි දේ ක්‍රමක්‍රමයෙන් ඔබට ලැබෙනවා. ඔබ දැන් මෙතෙන් පටන් ඒ ආස්වාදයට අනුව සිහි කරන සිත තේරුම් ගන්න. ඔබට පෙනේ ඔබටත් උරෙන් ඔබේ සිත ආස්වාදයේ ඇතුලේ ගිලිලා ඉන්නවා පෙනේ. එක්ක ඔබට ලැජ්ජා හිතෙයි නැත්නම් ඔබට දුක හිතෙයි. කුමක් ගැනද ඔබට ඔබ ගැන? ඔය දෙකම ඔබට දැනේ. ඔබටත් උරෙන් ඔබේ සිත දිගින් දිගට ආස්වාදයේ තුල ඉඳලා තියෙන්නේ. ඔබට දුක හිතෙයි. ඔබට ලැජ්ජා හිතෙයි. ඔබට අප්‍රසන්න බවක් ඇති වෙයි. කොහෙද මේ සිත මාව ඇදගෙන ගියේ? කොහෙද මේ සිත මාව ඇදගෙන යන්නේ කියලා ඔබට හිතේ. ඉතින් ඒ විදිහට තේරුම් අරගෙන Tamange සිත තමාට ඇති කරන මේ මුලාව තේරුම් අරන් මේ මුලාවට නොවැටි ආදීනවේ තේරුම් ගන්න උත්සාහ කරන්න. බැඳිලා යන දේවල් ගැන ආදීනවේ තේරුම් ගන්න උත්සාහ කරන්න. ආදීනවේම දකිමින් වාසය කරන්න. එපමණකින්ම ඔබ නිවන් මඟට පැමිණිලා. යමෙක් ආදීනවය දැනගෙන ආදීන මෙනෙහි කරමින් වාසය කරයිද කුමකද බැඳී යන දේවල් වල. බැඳී යන දේවල් වල ආදීනවය තේරුම් ගනිමින් ආදීනව විමසමින් වාසය කරයිද
ඔහු තුළ තණ්හාව නිරුද්ධ වීමට පටන් ගන්නවා. තණ්හාව නිරුද්ධ වීමෙන් බැඳිලා යන එක නිරුද්ධ වෙනවා. බැඳියාම නිරුද්ධ වෙනවා. එයින් භවය නිරුද්ධ වෙනවා. එයින් ජාතිය ඉපදීම නිරුද්ධ වෙනවා. එයින් ජරා මරණ දුක් දුම්නස් ආදී සියලු දුක් නිරුද්ධ වෙනවා. ඉතින් මේ Nirodhaය ඔබ තුළම දකින්න පුළුවන් දෙයක්. මේ සමුදයත් ඔබ තුළ දකින්න පුළුවන් දෙයක්. යමෙක් මේ විදිහටයි දුක හටගන්නේ කියලා තමන් තුළ දකිනවා නම් ඒ ධර්මයේ දකින්න විදිහේ ඔබට ආපසු හැරිලා ඔබේ ජීවිතය දිහා බැලුවොත් ඔබට පෙනේ කලක් තිස්සේ දුක හටගත්තා. දුකේ හට ගැනීම සිදු වුණා කියලා ඔබට තේරෙයි. ආස්වාදයට අනුව මෙනෙහි කිරීම යම් කලකද පවතින්නේ එතෙක් ඔබට තේරෙයි දුකේ හට ගැනීම තාම සිදු වෙනවා. ආදීනවේ දකින්න ඔබ යම් කලකද පටන් ගන්නේ ඔබට තේරෙයි දැන් දුකේ Nirodhaය සිදු වෙනවා. ආදීනව දැකීම දිගින් දිගට සිදු වෙනවා නම් මේ දුක් නිරුද්ධ වීමයි වෙන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. එයයි ධර්මයේ දකින්න පිළිවෙල. ඉතින් අපි සෙත් පතන ඔබ කොයි කාටත් සිළු දෙනාටම මේ උතුම් ධර්මයන් මේ විදිහට තේරුම් ගනිමින් තමා තුළම දුකේ හට ගැනීම දුකේ නිරුද්ධ වීම කියන උතුම් ධර්මයන් තමා තුළම හොඳින් දකිමින් සතුරු සිතින් ධර්මයේ නිතර පුරුදු කරන අය බවට පත් වේවා. සාදු සාදු සාදු